හොඳයි ලාස්ට් වීක් එකේ අපි කතා බහ කරා අපේ දෙවෙනි පාඩමට අදාළව input devices යම් ප්‍රමාණයක් නේද මතකද කට්ටියට right අපි දෙවෙනි පාඩම පටන් ගත්තේ කම්පියුටර් එකේ තියෙන කොටස් හඳුනා ගන්න right පරිගණකයේ හඳුනා ගැනීම කියන එක කරන්න. එතකොට ඒකේ මුලින්ම අපි ලක්ෂණ ටිකක් ගැන කතා කරා. ඊට පස්සේ වර්ග කරන විදිය ගැන කතා කරා භෞතික ප්‍රමාණය අනුව තාක්ෂණය අනුව කියලා. ඊට පස්සේ අපි කතා බහ කරා පරිගණකයක් තුල මේ පරිගණකයක් තුල නෙමෙයි අතර පරිගණක පද්ධතියක් අරගත්තම කොහොමද ආදාන උපක්‍රම input devices ප්‍රතිදාන උපක්‍රම ඔය කියන දේවල් මේ වැඩේ කරගෙන යන්න අපිට සහයෝගය දෙන්නේ නැත්නම් කොහොමද මේගොල්ලෝ එකතු වෙලා මේ වැඩේ කරන්නේ මේ පද්ධතිය කියන එක නිසි ආකාරයෙන් වැඩ කරන්නේ කොහොමද කියන එක ගැන අපි කතා බහ කරා. right ඒ වගේම තමයි අපි අවසානයේ කතා කරා මේ ප්‍රධාන භෞතික සංඝටක කියන දේවල් ටික ගැන. එතනින් අපි input devices වල ප්‍රධානම device එක විදිහට keyboard එක ගැන කතා කරා. ඊට පස්සේ අපි කතා කරා pointing devices ටික ගැන. ඒ pointing devices වලින් අපි කතා බහ වුණා mouse එක, මූසිකය, ඊළඟට touch screen එක, touch screen කියනට වැඩි yes touch screen එක, touch pad එක, right ඊළඟට joystick එක සහ light pen එක. ඔය කියන දේවල් වලින් කොහොමද data input කරන්නේ? නැත්නම් දත්ත ආදානය කරගන්නේ කොහොමද කියන එක. right එතකොට අද අපි ඔතනින් පහලට අපි මේ උඩ ටික ගැන ලියාගත්තේ නැහැ අපේ නෝට් එකේ. අපි එතනට යන්න කලින් මේ ඉන්පුට් කරගන්න පුළුවන් විදි ටික ගැන පොඩ්ඩක් කතා කරලා ඉවර කරගමු. right හරි ඊළඟට ඉන්නේ මේ රූප සහ වීඩියෝ ආදානය කිරීමේ උපක්‍රම ගැන. ඒ කියන්නේ මේ ඉමේජ් එකක් අපි කියනවා ස්ටිල් ඉමේජ් එකක් වීඩියෝ එකකට කියනවා අපි මූවින් ඉමේජ් එකක් කියලා. right එතකොට audio photos and videos කොහොමද ඉන්පුට් කරගන්න කියලා කතා බහ කරන්න. ඒතකොට එතනදී අපිට ගොඩාක් උදව් වෙන ඩිවයිස් එකක් තමයි ඩිජිටල් කැමරා එක කියලා කියන්නේ. right ඒතකොට ඩිජිටල් කැමරා එකෙන් කැප්චර් කරගන්න ෆොටෝස් අපිට පුළුවන් ඩේටා කේබල් එකක් පාවිච්චි කරලා කම්පියුටර් එකකට ෆීඩ් කරගන්න. ඒ වගේම තමයි ඩිජිටල් කැමරා එක විතරක් අපි තනියෙන් සැලකුවොත් ඩිජිටල් කැමරා එක කියන ඩිවයිස් එක ඉන්පුට් and output කියන වර්ග දෙකටම අයිති වෙන්න අපිට කතා බහ කරන්න පුළුවන්. ඒ කියන්නේ පරිගණකයේ පැත්ත ගැන නොහිතා අපි ඩිවයිස් එක ගැන හිතුවොත් ඒ කියන්නේ ඩිජිටල් කැමරා එක නෑ පුතේ ලිව්වේ නෑ මොකද. ඩිජිටල් කැමරා කියන ඩිවයිස් එක ගැන හිතුවොත් ඒක ඉන්පුට් and output කියන දෙන්නටම අයිති ඩිවයිස් එකක් කියලා අපිට කතා බහ කරන්න පුළුවන්. මොකද ලෙන්ස් එකෙන් එයා කරන්නේ කැප්චර් කරගන්න එක. රූපය ස්ටිල් ඉමේජ් එක හරි වීඩියෝ එක හරි කැප්චර් කරගන්න එක. ඊළඟට අපිට ඩිජිටල් කැම එකේ පිටිපස්සේ අපිට පේන්න තියෙනවා ඩිස්ප්ලේ එකක්. ඒක අපි කැප්චර් කරපු එක අපිට බලන්න පුළුවන්. right ඔය කියන දේවල් ටික ඩිජිටල් කැමරා එකකින් කරන්න පුළුවන්. ඒක නිසා ඩිජිටල් කැම් එකෙන් අල්ලගන්න පින්තූර ටික කැප්චර් කරගන්න පින්තූර ටික නැත්නම් වීඩියෝස් ටික අපිට ඩේටා කේබල් එකක් පාවිච්චි කරලා කම්පියුටර් එකට ඉන්පුට් කිරීම කරන්න පුළුවන්. වෙබ්කැම් එකක් අපි පාවිච්චි කරනවා මේ වීඩියෝ කොන්ෆරන්සින් වලට විශේෂයෙන්ම නැත්නම් වීඩියෝ කෝල් එකක් ක්‍රියේට් කරගන්න. එතකොට වෙබ්කැම් එක සාමාන්‍යයෙන් ඉන්බිල්ට් එන අවස්ථාවල් තියෙනවා ලැප්ටොප් එකක් වගේ කන්සිඩර් කරොත්. ඒ වගේම තමයි සෙපරේට් අපිට එයාව මිලදී ගැනීමේ හැකියාවක් තියෙනවා. දැන් ඩෙස්ක්ටොප් මැෂින් එකකට වෙබ්කැම් එකක් ඉන්බිල්ට් එන්නේ නැහැ. එතකොට ඩෙස්ක්ටොප් මැෂින් එකක් එක්ක ඕගොල්ලෝ වීඩියෝ කොන්ෆරන්ස් එකක් සිද්ධ කරනවා නම් එතනදී ඔයගොල්ලෝ වෙබ්කැම් එකක් මිලදී ගැනීම කරගන්න අවශ්‍යයි. ඉසිත මට මම චුට්ටක් බලලා කියන්නම් ඉස්ත මේ ටික කෙරුණාද කොහොමද කියන එක. right හරි
ඒ වගේම තමයි මේ වෙබ්කැම් එක ගොඩාක් වෙලාවට වෙබ්කැම් එකයි මයික් එකයි කියන දෙකම ඉන්ටග්‍රේට් වෙලා එකතු වෙලා හැදිලා එන ඩිවයිස් එකක් වෙනවා. හරිද? එතකොට වෙබ්කැම් එකෙන් රූපය කැප්චර් කරනවාට අමතරව ශබ්දයක් කැප්චර් කරනවා. ඒ කියන්නේ රූපය ඉන්පුට් කරගන්න පුළුවන් රූපේ නෙවෙයි ඇත්තටම ඒක මූවින් ඉමේජ් එකක් නැත්නම් වීඩියෝ එකක්. නැත්නම් අපි ඒකට කියනවා ලයිව් වීඩියෝ එකක් කියලා. ඒතර ලයිව් වීඩියෝ එක කැප්චර් කරන අතරම අපි කියන එක හඬ කැප්චර් කරගන්න පුළුවන්. හඬ ඉන්පුට් කරගන්න පුළුවන්. ඒකට මයික්‍රොෆෝන් එක දැන් අපි පහලට කතා කරනවා ඔඩියෝ එකක් ඉන්පුට් කරන්න අපි පාවිච්චි කරන්නේ මයික්‍රොෆෝන් එක කියලා. ඒතර මයික්‍රොෆෝන් එක අපිට පාවිච්චි කරන්න පුළුවන් දත්ත ආදාන ක්‍රමවේදයක් විදිහට. right? ඒ වගේම තමයි CCTV. ඔයගොල්ලෝ දැකලා තියෙනවා නේද? ගොඩාක් තැන්වල පාවිච්චිත් වෙනවා CCTV එක. ගොඩක් වෙලාවට security purposes වලට පාවිච්චි වෙන්නේ ආරක්ෂණ කටයුතු සම්බන්ධයෙන්. එතකොට එතනදී කරන්නේ නේද විශාල පරාසයක් සාමාන්‍ය ලොකු ඒරියා එකක් CCTV එකකට කැප්චර් කරන්න පුළුවන්. ඒ වගේම තමයි CCTV එක movable CCTV එකක් වුණොත් එයාට 300 කියන්නේ වෘත්තයක ආකාරයකට කියන්නේ 360 degreesම අංශක 360කම තියෙන පරිසරය කැප්චර් කිරීමේ හැකියාව තියෙනවා. එයා moving device එකක් වුණොත්. CCTVs තියෙනවා still ඒවා. ඒ කියන්නේ එයාට හැරෙන්න කරන්න බෑ. එක තැනකට ස්පොට් කරාම ඒ තැන එයා නිතරම කැප්චර් කරනවා. සාමාන්‍යයෙන් CCTV set අපි security system එකක් install කරනකොට movable CCTV නම් තියෙන්නේ ගාන ටිකක් වැඩි. still ඒව නම් අල්ලන්න තියෙන්නේ සාපේක්ෂව ගාන අඩු. අපිට අවශ්‍ය නම් still image එකක්. දැන් අපි කතා කරන්නේ webcam එක still image එක capture කරනවා කියලා. right නැත්නම් පින්තූරයක් ආදානය කිරීමට පාවිච්චි කරන්න පුළුවන්. right ඒ වගේම තමයි අපිට scan එකක් පාවිච්චි කරලා still image එකක් input කරන්න පුළුවන්. හැබැයි scan එකට අර webcam එකේ webcam එක නෙමෙයි digital cam එකේ තරම් capabilities නෑ. නේද? එයාට දැන් ඔයගලන්ට ඔය පින්තූරේ පේන්න තියෙන්නේ flat bed scanner එකක් right පැත්තලි තල scan එකක් කියලා අපි කියනවා. එතකොට ඒකේ අපිට අර digital camera එකක තිබ්බ තරම් facilities නැහැ කතා කරන්න. මොකද එයාගේ ඔය දැන් ඔය පොත තියලා තිබ්බම දුලපතන්ට පේනවා ඇති ඉතිරි වෙලා තියෙන ප්‍රමාණය. එතකොට ඔය ඉතිරි වෙලා තියෙන ප්‍රමාණයට අදාළව තමයි යාට ස්කෑන් කරගන්න පුළුවන් වෙන්නේ. සාමාන්‍යයෙන් ස්කෑන් එකක් by default හැදිලා එන්නේ A4 sheet එකක්. ස්කෑන් කිරීමේ හැකියාවත් එක්ක. right? එතකොට limited ස්කෑන් කරගන්න තියෙන ප්‍රමාණය limited. හැබැයි අපිට high quality scan image එකක් ගන්න පුළුවන්. දැන් ගොඩක් වෙලාවට ලිපියක් පොතක පිට කවරයක් නැත්නම් පොතක තියෙන ඉමේජ් එකක් අපිට අරගන්න අවශ්‍ය නම් ෆොටෝ එකක් ගහලා ගන්නවට වඩා ක්වොලිටි එක ඇතිව අපිට ෆ්ලැට් බෙඩ් ස්කෑන් එකකින් එයාව ස්කෑන් කරලා අරගන්න පුළුවන් නේද? එතකොට මේකට සිංහලෙන් කියන වචනේ සුපරීක්ෂකය. right පොඩ්ඩක් ඔය වචන දැනගෙන ඉන්න සිංහල ළමයි නිසා. right හරි ඔයගොල්ලන්ගේ යාළුවෙක් ප්‍රශ්නයක් අහලා තිබ්බා මේ CCTV එක එතකොට movable වුණාම එයා move වෙන්නේ automatically කියලා. ඔව් ඒක ඔයගොල්ලෝ දැකලා තියෙනවනේ අර පොඩි කාර් තියෙනවා ඔව් පුතේ. යනවාද? මොකද පුතේ? මොකද මම දෙන්නේ? හරි අපි පුතේ තාම කතා බහ කරගෙන යන ගමන් notes මුකුත් ලිව්වේ නැහැ තාම. right එතකොට movable CCTV එක ඔයගොල්ලෝ දැකලා තියෙනවනේ අර බැටරි දැම්මම එහෙ මෙහෙ හැරි හැරි යන වාහන. එතකොට ඒගොල්ලෝ ඒ හැරි හැරි යන ඒ ටෝයි එක හැදිලා තියෙන්නේ ඇතුලෙන් පොඩි මෝටර් එකක් සහ ප්‍රතිරෝධ සෙට් එකක් එයාට උදව් කරනවා එක එක දිශාවලට හැරෙන්න. ඒ වගේම මෙකැනිසම් එකක් තමයි මේ movable CCTV වල තියෙන්නේ. එතකොට එතනදී එයාට පවර් එක දුන්නම කරන්ට් එක දුන්නම එයාව වීල් සෙට් එකකින් හැඩ ගැහිලා තියෙනවා. එයාව වම් කෙළවරට වෙනකන් කියන වමේ ඉඳලා දකුණට හරවන්න, දකුණේ ඉඳලා වමට හරවන්න.
right ඔගොල්ලෝ ඔය නේද ඔගොල්ලෝ බලපු movies වල games වල එහෙම ඔයගලන්ට දකින්න හම්බ වෙනවා. ඉතින් යා movable CCTVs ඔයගොල්ලෝ දැන් පාරේ යනකොට ඔයගලන්ට movable CCTV එකක් සාමාන්‍යයෙන් අඳුන ගන්න පුළුවන් මේ මෙයා මෙන්න මේ සුදු පාටින් ගොඩක් වෙලාවට එන්නේ movable CCTV එකක්. ඒක ටිකක් අපිට දැක්කම් පේනවා පොඩි ආම් එකක් උඩ තමයි හයි කරලා තියෙන්නේ. රොටේට් වීමේ හැකියාවක් තියෙනවා. එයා පවර් ඔන් නම් ගොඩක් වෙලාවට රොටේට් වෙවි තමයි එයා ඉන්නේ. right අපිට අවශ්‍ය නම් රොටේට් වෙන එක නතර කරලා එක පොයින්ට් එකකට ફોකස් කරලා තියන්නත් පුළුවන්. රොටේට් වෙන්න දෙන්නත් පුළුවන්. right ඊළඟට ඔයගලන්ගේ තියෙනවා දැකලා පුරුදු කෙනෙක්. නේද barcode reader. දැන් barcode reader එකක් ඔයගලන්ට එක්ස්පීරියන්ස් කරන්න පුළුවන් හොඳම තැන තමයි සුපර් මාකට් එකකට ගියාම නේද සුපර් මාකට් එකේ අපි බඩු අරගෙන ඒ බඩු වල බිල දාගන්න. අපි කවුන්ට් එක ගාවට ගියාම අපේ භාණ්ඩය අරගෙන මෙන්න මේ වගේ ඩිවයිස් එකකින් එයා ඒ අදාළ භාණ්ඩයට ફોකස් කරනවා. ඒත් ફોකස් කරන්නේ ඔන්න ඔය ආකාරයේ කෝඩ් එකකට මේකට අපි කියනවා බාකෝඩ් එකක් කියලා. ඒතර මේ බාකෝඩ් එක රීඩ් කරගන්න බාකෝඩ් එක රීඩ් කරන්න හැදිලා තියෙන ඩිවයිස් එකක් අවශ්‍යයි. ඒකට තමයි අපි බාකෝඩ් රීඩර් එකක් නැත්නම් තීරුකේත කියවනයක් කියලා කියන්නේ. එතකොට බාකෝඩ් එක ඒ ඩිවයිස් එකට පුළුවන් වෙන්නේ බාකෝඩ් එකක් රීඩ් කරගන්න විතරයි. අපි QR කෝඩ් එකක් දැන් ඔයගොල්ලෝ QR කෝඩ් එක කියන්නේ මොකක්ද කියලා දන්නවනේ. අපි QR කෝඩ් එකක් බාකෝඩ් රීඩ් එකට ෆේස් කරාට QR කෝඩ් එක රීඩ් කිරීමක් ඒකෙන් සිද්ධ වෙන්නේ නැහැ. එතකොට බාකෝඩ් රීඩ් එක කරන්නේ මොකද්ද? බාකෝඩ්ස් පුතේ ඔයගලගේ මයික් එක මියුට් කරලා තියාගන්න ඔන් කරලා තියාගන්න එපා. right හරි. එතකොට අපි බාකෝඩ් රීඩ් එකෙන් කරන්නේ බාකෝඩ් එකක් කියවගන්න. එතකොට බාකෝඩ් එකකට අදාළව බාකෝඩ් එකකින් විස්තර දෙන්න පුළුවන් භාණ්ඩය ගැන, භාණ්ඩේ මිල ගැන, නම ගැන. එයාගේ කෝඩ් එකක් තියෙනවා නම් එයාට අදාළ වෙන ප්‍රොඩක්ට් එක අඳුනගන්න ඒ අදාළ කෝඩ් එක ගැන. right ඔය කියන details දෙන්න පුළුවන් බාකෝඩ් එකක් හරහා. මේ ඊළඟට ඉන්න කෙනා චුම්බක තීන්ත අනුලක්ෂණ කියවනය magnetic ink character reader. දැන් මේ magnetic ink character reader එකට කරන්න පුළුවන් වෙන්නේ එයාගේ නමින්ම තේරෙනවා මේ චුම්බක තීන්ත වලින් ලියපු අනුලක්ෂණ ඒ කියන්නේ characters. right ඉලක්කම් වෙන්න පුළුවන්, අකුරු වෙන්න පුළුවන්, විශේෂ සටහන් වෙන්න පුළුවන්. ඒ වගේ characters කියවීම. දැන් මේක ප්‍රායෝගික ලෝකයේ නිතරම දකින්න ලැබෙන අවස්ථාවක් තමයි මේ check leaves වල check පත් වල ඔයගලන්ට දකින්න හම්බෙනවා. right එතකොට check පත් වල තියෙන විදිහක් මම පොඩ්ඩක් පෙන්නන්නම් ඔයගලන්ට. right දැන් බලන්නකො මෙන්න මේ check පතේ මෙන්න මේ පහළම තියෙන ඉලක්කම් ටික. ඒක විශේෂ විදිහකට ලියවිලා තියෙන්නේ. check පතක තියෙන genuine භාවය කියන්නේ ව්‍යාජ එකක් නොවන දේ confirm කරන තැන තමයි ඔය magnetic characters ටික. එතකොට ගොඩක් වෙලාවට බැංකුවට check පතක් ඉදිරිපත් කරාම බැංකුව මුලින්ම හොයලා බලන්නේ මේ check පතේ තියෙන ඔන්න ඔය magnetic ink characters ඒ ටික හරි විදිහට capture වෙනවාද කියන එක. right එතකොට දැන් අපේ මෙතන නම් එක සඳහන් වෙලා නැහැ. දැන් අපේ වෙන check leave එකක් ගත්තොත් මේ තියෙන්නේ මෙන්න මෙතන ඔයගලන්ට පේනවා ඇති මේ පොඩි අකුරෙන් ලියලා තියෙන එක සමහරට පැහැදිලි නැති වෙන්න පුළුවන්. please do not write or mark below this line කියලා. මේ ඉරට පහලින් ඒ කියන්නේ මේ අන්තිමට තියෙන ඉරට පහලින් මුකුත් ලියන්න එපා කියලා. මොකද එතකොට ඒක අර MICR එකට කියව ගන්න ටිකක් අපහසු වෙනවා. right එතකොට මේ වගේ හරි characters කීපයක් ඔයගලන්ට කියන්නේ magnetic ink තියෙන characters කීපයක් කියව ගන්න පුළුවන්. MICR කියන device එක. excuse me sir. sir okay මේ picture එකක් කලවන්න කිව්වම ඔය machine එකේ නේ photo එකක් කලවන්න ඕනේ අපි. ඔව් pictures වගේ ගන්නවා නම් MICR machine එක. right magnetic ink character recognizer right නැත්නම් reader කියලා තර ගන්න පුළුවන්.
right එතකොට මේ පොතේ තියෙන වගේ මේ වගේ පින්තූරයක් ඔයගොල්ලන්ට හදාගත්තා නම් ලේසි right හරි එතකොට ඕක ගොඩක් වෙලාවට බැංකු කටයුතු වලදී අපි එහා මෙහා කරගන්න චෙක් පත්වල සටහන් වෙනවා චුම්බක තීන්ත අනුලක්ෂණ වලින් ඉතින් ඒවා චෙක් පතකම විතරක් නෙවෙයි අපිට තව තැන්වල අපේ අවශ්‍යතාවය පරිදි අපිට පාවිච්චි යොදා ගන්න පුළුවන්. ඊළඟට මෙන්න මේ OCR කියන එක optical character recognition device. මේ OCR එක කියලා කියන්නේ හරි ලස්සන මැෂින් එකක්. දැන් අපි අර flatbed scanner එකකින් මේ උඩ තියෙන ස්කෑනර් එකෙන් අපේ පොතක පිටුවක් ස්කෑන් කරොත් ඒකේ එන්නේ ඒ පොතේ පිටුවේ ඉමේජ් එකක්. පින්තූරයක් තමයි අපිට හම්බෙන්නේ. ඒ පින්තූරේ අපිට එඩිට් කරන්න බෑ. ඒ කියන්නේ අකුරු මකල වෙන අකුරු පාවිච්චි කරන්න එහෙම කරන්න බෑ. හැබැයි මේ OCR එකෙන් ස්කෑන් කරාම ඕගොල්ලන්ගේ කැරක්ටර්ස් වෙන වෙනම හඳුනගෙන ඒ කැරක්ටර්ස් එඩිට් කිරීමේ හැකියාව මේ ස්කෑන් එකෙන් ලබා දෙනවා. එතකොට ඔයා ස්කෑන් කරලා ඔයාගේ කම්පියුටර් එකට හරි නැත්නම් ඩිවයිස් එකට හරියන පින්තූරේ ෆයිල් එක එඩිටබල් ෆයිල් එකක්. right එතකොට ඒක හරි ලේසි අපිට පොතක තියෙන දෙයක් ෆොටෝ එකක් අරගෙන හරි නැත්නම් ස්කෑන් කරලා හරි එයාගේ අකුරු ටික ඊට පස්සේ අපිට වෙනස් කරන්න හරි ඒක හදා ගැනීම හරි කරන්න පුළුවන්. right එතකොට මතක තියාගන්න උතරදී OCR කියලා කියන්නේ ඔන්න ඔහොම ෆැසිලිටි එකක් තියෙන කෙනෙක් කියලා. පුළුවන් යෂෙන් අහලා තියෙනවා මේ කියන්නේ මෙහෙම ඩිවයිස් එකකට එක්සැම්පල් එකක් හවොත් ඉංග්‍රීසි වචන ලියන්න බැරිද කියලා පුළුවන් ඔප්ටිකල් කැරක්ටර් රෙකග්නිෂන් කියලා ලියන්නත් පුළුවන් OCR ඩිවයිස් කියලා ලියන්නත් පුළුවන් කිසිම ගැටලුවක් නැහැ right හැබැයි ඒක ලියනකොට ඉංග්‍රීසිමත් එහෙම ලියුවට කමක් නැහැ නේද මොකද පුතේ එක්සෑම් එකේ දැවුවාමත් එහෙම ලියුවට කමක් නැහැ නේද කමක් නැහැ හැබැයි මතක තියාගන්න ඒ කියන්නේ ඔයාලට සම්පූර්ණ මුළු උත්තරේම ඉංග්‍රීසි වලින් ලබා දෙන්න බෑ දැන් ඔය වගේ OCR device කියන එක ලියන්න පුළුවන් right දැන් වඩා හොඳයි අපි OCR උපකරණයක් නැත්නම් ඒ ප්‍රකාශ අක්ෂර සංජානන උපකරණය කියලා නැත්නම් සුපරීක්ෂකය කියලා කතා කරනවා නම් නමුත් OCR ලිව්වා කියලා වැරදි දාන්නේ right හරි එතකොට අන්තිමට කතා කරලා තියෙනවා OMR අනේ අන්තිමට තව කෙනෙක් ඉන්නවා OMR කතා කරලා තිනවා OMR කියලා කියන්නේ optical mark recognition දැන් මේ උඩ අපි recognize කරගත්තේ character එකක් අකුරක් නේද ඉලක්කමක් එහෙම දෙයක් ඒ වගේ මතක තියාගන්න ඕනේ OCR devices වලට මේ හැම පොතක්ම අපිට edit කරන්න පුළුවන් විදිහට scan කරන්න බෑ මොකද ඒ OCR devices වලට අඳුන ගන්න පුළුවන් characters තියෙනවා ගොඩක් වෙලාට ඒගොල්ලෝ ඉංග්‍රීසි අක්ෂරات එක්ක තමයි ඔය recognition එක කරගන්නේ මොකද දැන් අපේ අපේ මොනවාද සිංහල අකුරු වගේ දේවල් ස්කෑන් කරලා ඒක හඳුනා ගැනීමේ හැකියාව තාම OCR එකකට නැහැ මොකද commonly පාවිච්චි වෙන වැඩි දෙනාමකින් පාවිච්චි වෙන භාෂාවක් තමයි එයා recognize කරගන්නේ සහ සිංහල භාෂාවට සාපේක්ෂව ඉංග්‍රීසි භාෂාවේ තියෙන අක්ෂර recognize කරගන්න හරිය ලේසියි ඒක බොහොම සරල හැඩවලින් නිර්මාණය වෙලා තියෙනවා තිනාල අහලා තියෙනවා OCR ලංකාවේ ගන්න තියනවද කියලා. දැන් OCR devices ගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාට අවශ්‍ය නම් OCR එකක් ඔයාට පුළුවන් මේ ඔයාගේ ස්මාර්ට්ෆෝන් එකට OCR app එකක් දාගන්න. හැබැයි OCR device එකකින් ස්කෑන් කරලා එන output එක තරම්ම හොඳ විදිහට OCR app එකකින් ස්කෑන් කිරීම සිද්ධ වෙන්නේ නැහැ. හැබැයි අපිට කියන්නේ මට උනත් මගේ මූලික දේවල් ටික කරගන්න. දැන් මම පාවිච්චි කරන OCR app එකක් Adobe Scan කියලා. ඒක මට අවශ්‍ය විදිහට ස්කෑන් කර ගැනීම සඳහා ඒක වැදගත්. right? එතකොට මේ optical character recognition, optical mark recognition OMR එකක් කියලා කියන්නේ එයා ඉන්නේ සලකුණක් හඳුනා ගැනීම සඳහා. දැන් ඔය ඔයගලන්ගේ විභාගෙදී ඔයගලන්ට බහුවර්ණ ප්‍රශ්න පත්‍රයට උත්තර දෙන්න කොටුකොලයක් හම්බ වෙනවනේ නේද? ඔයගොල්ලෝ දන්නේ ඒක කොටුකොලේ කියලා නමින්. right? ඒ කොටුකොලය විභාගෙදී හම්බෙනකොට හම්බෙන්නේ බොහොම quality paper එකක සහ ඔයගලන්ට ඉන්ස්ට්‍රක්ට් කරනවා මේ පැන්සලෙන් අදාළ ප්‍රශ්නෙට
අදාළ පිළිතුර තියෙන තැන පැන්සලෙන් මාක් කරන්න. ඒ වගේම එක පේලියක එක මාක් එකක් විතරක් තියන්න කියලා. ඔහොම කියන්න හේතු තියෙනවා. හේතුව තමයි දැන් OMR එකක් නිතරම මාක් එකක් රෙකග්නයිස් කරන්නේ. එතකොට එකම පේලියේ තැන් දෙකක මාක් වෙලා තිබුණොත් හිතන්නකෝ ඔයාලට වැරදිලා හරි මොකක් හරි වෙලා ඔයා මාක් කරලා ඒක මාක් කරලා තව එකක් මාක් කරන්න යනවා. එතකොට OMR එකට ওই ෂීට් එක දැම්මම OMR එකට බැරි වෙනවා එක සැරේ රීඩ් කරගන්න. කීයක් තියෙනවද කොච්චර තියෙනවද කියන එක. එයා එරර් එකක් දෙනවා. මෙන්න මෙහෙම ගැටලුකාරී තත්ත්වයක් තියෙනවා කියලා. right එතකොට OMR වලට පස්සේ අපි පාවිච්චි කරනවා ණය හෝ හරපත් කියවනය. automated teller machine නෙවෙයි උතන එන්න ඕනේ. ඒක reader නැත්නම් credit card or debit card reader කියලා ආවනම් හරි නැත්නම් card reader කියලා. right එතකොට ඔය swank create ATM කියලා එන්නේ ATM එකේ එන්නේ කාඩ් රීඩර් එකක් තමයි. අපි ATM එකට කාඩ් එක දානකොට අපි අර කවුළුවකට වගේ එකකට ඇතුළට දානවනේ. ඒ ඇතුළට දාන තැන තියෙන්නේ ඔය කියන මේ මොනවාද magnetic strip reader එකක් තමයි එතන තියෙන්නේ. right එතකොට ඔයගලන්ගේ අර අම්මලා තාත්තලාගෙන් ඕනනම් ATM කාඩ් එකක් ඉල්ලගෙන බලන්න එයාගේ පිටිපස්සේ magnetic strip එකක් right කළු පාට තීරුවක් දකින්න හම්බෙනවා. ඒකේ තමයි දත්ත ටික ගබඩා වෙලා තියෙන්නේ. දැන් නම් එන්න සිද්ධ වෙන්නේ අර චිප් එක තියෙන කාඩ් එකට මාරු වෙනවා. ඒකට මයික්‍රෝ චිප් එකක් පාවිච්චි කරනවා. චිප් එකේ තියෙන කාඩ්ස් වලට මාරු වෙනවා. නමුත් තාමත් මැග්නටික් ස්ට්‍රිප්ස් තියෙන කාඩ්ස් විතරක් ලංකාවේ හොයාගන්න තියෙනවා. ඔව් සනුජහල් තියෙනවා පේපර්ස් බලන්නේ මැෂින් වලින්ද කියලා. මෙහෙමයි පුතේ. ඒක මුලින්ම කියන්නේ ඒක ආකාර දෙකකින් කරනවා. එකක් අපිට බලලා කන්ෆර්ම් කරන්න කියනවා. ඒකට අපිට හම්බෙනවා මේ අදාළ ලකුණ. ඒ කියන්නේ අදාළ දැන් 1 2 3 4 කියන අංක වලින් 3 කියලා හිතන්නකො උත්තරේ. ඒතර මට අර පංච් කාඩ් එකක් වගේ කොලයක් හම්බෙනවා. මගේ ප්‍රශ්නෙට අදාළ පිළිතුර තියෙන තැන සිදුරක් තියෙනවා. ඒතර මම මේ කාඩ් එක පේපර් එක උඩින් තිබ්බම A4 කොලයක් සයිස් එකක් තියෙන යා තිබ්බම අපිට අර සිදුරු වලින් දකින්න පුළුවන් ළමයා ලකුණු කරලා තියනවාද හරියට දේවල් ටික. එතකොට එයා ලකුණු කරලා නැති පේලියක් අපිට හම්බුනම අපි ඒ පේලිය ස්පෙસિෆිකලි බලලා වැරදි දාගන්නවා. ඊට පස්සේ ඉතිරි ටිකට හරි කියලා අපිට කන්ෆර්ම් කරගන්න පුළුවන්. right ඒ කියන්නේ අර ඊට පස්සේ මැෂින් එක පාවිච්චි වෙන අවස්ථාවක් තියෙනවා නොවන අවස්ථාවක් තියෙනවා. right ගොඩක් වෙලාවට ටීචර්ස්ලා මැනුවලි කරන අවස්ථා තියෙනවා ෆැසිලිටිස් සම්බන්ධයෙන් සහ ඔය කියන හැකියාවන් සම්බන්ධයෙන් ගැන. ඉතින් අර විදිහට ටෙක්නික් එකක් පාවිච්චි කරනවා. OCRs app එකෙන් ස්කෑන් කරන එක එඩිට් කරන්න පුළුවන්ද කියලා අහලා තිනවා. ඔව් එඩිට් කරන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න මේ ෆෝන් එකේ OCR ස්කෑන්ස් අර මම කිව්වා විදිහට in detail ස්කෑන් කිරීම ටිකක් අඩුයි. right එතකොට දැන් පොතක කවරයක් වුණත් හොඳ ලයිට් එකක පැහැදිලිව තියෙන පිටුවක් තමයි එයා ස්කෑන් කරලා එඩිටබල් විදිහට හදලා දෙන්නේ. right එතකොට ඔය විදිහට තමයි අපි කියන්නේ input devices category වෙන ආකාරය කියලා. අන්තිමට කතා කරලා තියෙනවා මයික්‍රොෆෝන් එක ගැන. ඒතර මයික්‍රොෆෝන් එක අපි පාවිච්චි කරන්නේ මොනා කරන්නද? ශබ්දයක් ආදානය කරන්න. right voice එකක් input කිරීම කරගන්න. එතකොට මේ මට magnetic strip reader එක ගැන කියන්න බැරි වුණ පොඩි කරුණක් තියෙනවා. දැන් ඕගලන්ට අත්දැකීම් ඇති ඔය විශේෂයෙන් සුපර් මාකට් එකක හරි නැත්නම් කාඩ් එකෙන් පේමන්ට් එකක් කරන්න ගියාම ගොඩක් වෙලාවට කාඩ් එක අරගෙන ඒගොල්ලෝ ඩිවයිස් එකක පැත්තෙන් අතුල්ලගෙන යනවා නේද? දාලා ඇදගෙන එනවා. ඒ දාලා ඇදගෙන එන්නේ magnetic strip එකේ තියෙන දේවල් ටික කියවන්න. right? ඒතර magnetic strip එකෙන් දෙනවා මෙයා කවුද මේ කාඩ් එක කාගේද ඒක මොන වෙලාවෙද මෙතනට access කරලා තියෙන්නේ ඔය කියන දේවල් ටික. right හරි එතකොට ඔතන අපි කතා බහ කරා input devices list එකක් ගැන නේද? හරි අපි මේ list එක දැන් ටක් ගාලා note down කරගමු. අපි ගොඩක් විස්තර ලියන්නේ නැහැ. උදාහරණ ටික තමයි ලියන්නේ. හැබැයි මේ යතුරු කුවරුවයි මූසිකය ගැන පොඩි දේවල් ටිකක් අපි ලියගමු. right හරි ප්‍රධාන මාතෘකාව දාගන්න පරිගණකයේ ප්‍රධාන භෞතික සංඝටක කියලා. right පරිගණකයේ ප්‍රධාන භෞතික සංඝටක
right ඒක යටතේ පළවෙනි අනුමාතෘකාව ආදාන උපක්‍රම input devices සර් ජුට්ටක් ඉන්නේ. හරි සර් මාතෘකාව මොකක්ද කිව්වේ? අනුමාතෘකාව ආදාන උපක්‍රම මේ තියෙන එතන තියෙන එක input devices right ඔය දෙක ලියාගත්තයින් පස්සේ මෙන්න මේ වාක්‍ය ලියන්න පරිගණක පද්ධතිය විදිහට දත්ත ලබා දෙන්නේ ආදාන උපක්‍රම මගිනි ඔන්න ඔය වාක්‍ය ලියා ගන්න ඕනේ right ඊළඟට ඒ යටතේ උදාහරණ එක දැන් ඔතනින් පහළට උදාහරණ පොඩ්ඩක් ඉන්නකෝ. හරි 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 මම මේ මෙතන තියෙන නිසා මම මේ කියන්නේ ඔයගලන්ට උදාහරණ එක යටතේ යතුරු පූර්ව කියලා දාගන්න. එතකොට මේකේ පළවෙනි වාක්‍ය ලියාගත්තා. ඊට පස්සේ උදාහරණ එක යතුරු පූර්ව keyboard හරි ඒක යටතේ ලියා ගන්න ටික මම කියන්නම්. පොඩ්ඩක් ඉන්නකෝ. හරි ඉවර කරගන්න. හරි පළවෙනි පොයින්ට් එක දත්ත ආදානය කරනු ලබන ප්‍රචලිතම උපක්‍රමය වේ. මෙන්න මේ වාක්‍ය මම කියවන්නේ වාක්‍ය කොටසක්. දත්ත ආදානය කරනු ලබන ප්‍රචලිතම උපක්‍රමය වේ. හරිද? right ඊට පස්සේ මෙන්න මේ වාක්‍ය ලියා ගන්න ඕනේ. සර් ඡේදයක් වගේ නෑ සර් ලියන්නේ. නෑ පොයින්ට් එකෙන් පොයින්ට් එක ලියන්න පුතේ. පළවෙනි එක පළවෙනි පොයින්ට් එක ඊළඟට මම මේ කියන එක දෙවෙනි පොයින්ට් එක. සර් ඡේදයක් වගේ මැද්දින් ලියන්න පටන් ගත්තේ. කමන්නේ. එහෙම ගැටලුවක් නැහැ. ඔයගලන්ට පොයින්ට් වයිස් ලියන්න පුළුවන් නම් වඩා හොඳයි. එකට ලියුවා කියලා කිසි ගැටලුවක් නැහැ. හරිද? නෑ සර් පොඩ්ඩක්. සර් පොඩ්ඩක්. හරි. හරි හරි සර්. right එතකොට
මෙන්න මේ පින්තූරය අඳින එක නම් ටිකක් කම්ප්ලෙක්ස් වෙයි. ඕගොල්ලෝ මෙන්න මේ කියන්නේ කීස් වර්ග ටික පොඩ්ඩක් ලියා ගන්න. right? ඒක මේ විදිහට මේ ඔක print out එකක් ගන්න. මං කියන ඒත් කමක් නැහැ. ගන්න පුළුවන් අය ඒක ගන්න. නමුත් මං කියන එකත් ලියා ගන්න. ඔයගොල්ලන් ඊළඟ පොයින්ට් එක විදිහට යතුරු පුවරුවේ ඇති යතුරු පුවරුවේ ඇති යතුරු සර් ඉඩ තියලාද ලියන්නේ? ඒක ගැටලුවක් නෑ. මේක ලියලා පින්තූරයෙන් කමක් නැහැ. පින්තූරය අඳින එක අනිවාර්ය නැහැ. print out එකක් අරගෙන අලවන්න පුළුවන් නම් එහෙම අලවන්න එක ලොකුවට ගැටලුවක් කරගන්න ඕනේ. මම මේ කියන පොයින්ට් එක ලියා ගන්නවා. right? යතුරු පුවරුවේ ඇති යතුරු ඒවායේ කාර්ය අනුව පහත පරිදි දැක්විය හැක. හරි මේකේ තියෙන කැටගරිස් ටික ඒ කියන්නේ type in keys ඒවායේ මම මුලින්දලා කියන්න යතුරු පුවරුවේ ඇති යතුරු වලට තපරකින මට කියන්න පුතේ මම කියපු ටික යතුරු පුවරුවේ ඇති යතුරු ඒවායේ ආකාරය අනුව පහත පරිදි දැක්විය හැක. අන්න right. යතුරු පුවරුවේ ඇති යතුරු වල යතුරු ඒවායේ කාර්ය අනුව පොඩකින් මම පටලලා තියෙනවා. යතුරු පුවරුවේ ඇති යතුරු වල ක්‍රියාකාරීත්වය පුතේ මට ආයි වාක්‍ය කියන්න. ඒගොල්ලෝ ගොඩාක් කපන්න නැතුව ලියා ගන්න පුළුවන් විදිහට යතුරු පුවරුවේ ඇති යතුරු ඒවායේ කාර්ය අනුව පහත පරිදි දැක්විය හැක. right okay හරි. ඒවායේ කාර්ය අනුව පහත පරිදි වර්ග කළ හැක. නැත්නම් පහත පරිදි දැක්විය හැක. කියලා මේ පින්තූරේ තියෙනවානේ මේ කොටු කරලා keys ಜಾති කීපයක් අන්න ඒ ටික පහලට ලියා ගන්න. type in keys, function keys, numeric keys, right? ඒකේ මේ අර සිංහලෙන් ලියලා තියෙන ටිකත් ලියා ගන්න. ස්පෙෂල් සර් රූපය අඳලා නම් කරලාද ලියන්නේ? නෑ රූපේ අඳින එක ටිකක් අමාරුනේ අපිට ඔය කීයකින් කීයක අඳින එක. නම් ටික විතරක් ලියාගත්තම ඇති. ඕනනම් ඉස්සරහින් පොඩි උදාහරණ ටිකක් ලියා ගන්න. right? දැන් type in keys කිව්වම A B C D තියෙන keys. function keys කිව්වම F1 F2 print out එක අලවන්න ලියන්න ඕනේ නෑනේ. ඔව් print out එක අලවන්න ලියන්න ඕනේ. හැබැයි මතක ඇතුව ඒ වැඩේ කරන්න ඕනේ. right? හරි. ටක් ගාලා ලියා ගන්න. ලියලා මට කියන්න ඉවරයි කියලා.
සර් දැන් ඕක අඳින්න කියලා නේද දුන්නේ පොතේ අඳින්න ඕනේ නැහැ. මේ කොටුවල තියෙන ටික එකක් යට එකක් ලියා ගන්න. right මේ පොඩි කොටුවල තියෙන ටික එකක් යට එකක් ලියා ගන්න. ඔයගලගේ පළවෙනි වාරෙට පුතේ තියෙන්නේ පාඩම් 3යි. කනිල් අහලා තියෙනවා කොච්චර තියෙනවද කියලා. පාඩම් 3යි තියෙන්නේ. ඒතකොට සමහර ඉස්කෝල පළවෙනි පාඩම් 2යි ප්‍රැක්ටිකල් එකකුයි කරනවා. ඒ කියන්නේ වර්ඩ් වගේ ප්‍රැක්ටිකල් ලෙසන් එකක් කරනවා. සමහර ඉස්කෝල පළවෙනි පාඩම් 3. ඒ කියන්නේ 1 2 3 සංඛ්‍යා පද්ධති කියන පාඩමත් කරනවා. එතකොට මට චුට්ටක් ඒකක් දැනගන්න ඕනේ මම මේ දෙවෙනි පාඩම අවසන් වෙනකොට ඔයගලන්ට මොන වගේද කියලා පොඩ්ඩක් ඒක දැනගන්න මම ඔයගලන්ගෙන් අහන්න ප්ලෑන් කරගෙන හිටියේ. අපි දෙවෙනි පාඩම ඉවර වෙන තැනදී පොඩ්ඩක් බලමු ඉස්කෝලේ මොන මොන දේවල්ද කරලා තියෙන්නේ කියලා. ඒතර ඒකට අනුව අපි තුන්වෙනියට කරන පාඩම තීරණය කරමු. right සර් අපි ස්කෝල් නම් දෙවෙනි පාඩම තමයි මුලින් උගන්වන්න පටන් ගත්තේ. ගත්තේ. right okay right. කමක් නෑ. ඒක පටන් ගත්තට පස්සේ උගන්වන්නේ. හරි. ඉවරද? yes sir හරි ඉවර කරගන්න. right එක්කෙනෙක් ඉවරයි. ඉවරයි සර් right හරි හොඳයි. මේෂර් හරි right okay. හරි. එහෙමනම් අපි ඊළඟ එකට යමු. උදාහරණ 2 කියලා. ඔයගොල්ලෝ පළවෙනි උදාහරණයට දැන් මේ යතුරු පුවරුවනේ. ඒතර දෙවෙනි උදාහරණය දැක්වීමේ උපක්‍රම ඒක යටතේ රෝමානු අංක 1 දාලා මූසිකය කියලා ලියා ගන්න. මොකද සර් ලියාගන්න කිව්වා හරියට අහුන්නේ දැන් පළවෙනි එකට ලියාගත්ත යතුරු පුවරුව කියලානේ. 2 කියන එකට මේ දැක්වීමේ උපක්‍රම pointing devices කියන ටික ලියා ගන්න ඕනේ. ඒක යටතේ රෝමානු අංක 1 හරි simple a හරි දාලා මූසිකය කියලා ලියා ගන්න. right ඒක උතයින් හරි. ඒ මූසිකය කියලා ලියන එකට නම් ඔය පින්තූරේ ඇඳට කමක් නැහැ. right ඔය විදිහම වෙන්න ඕන නේ. left mouse button එකයි right mouse button එකයි mouse wheel එකයි පෙන්වන විදිහට රූපය ඇඳට කමක් නැහැ. සර් ටික ලියා ගන්න ඕනද මොන ටිකද? මවුස් එක පල්ලෙහාට ඉන්න ටික නෑ ඒක අවශ්‍ය නැහැ.
මේ පින්තූරය අඳ ගන්න කියලා කිව්ව මම ඒකයි පුතේ. සර් පින්තූර පෙන්වලා තියෙන එක නම් කරගන්න ඕනේ. ඔව් නම් කරගන්න ඕනේ. ඒ පින්තූරය ලැබුවට කමක් නැද්ද? කමක් නැහැ ප්‍රශ්නයක් නැහැ. දැන් මම පොත් ටික බලනකොට දේවල් කම්ප්ලීට් වෙලා තියෙන්න ඕනේ. ඕව මතක ඇතුව එහෙමනම් කරගන්න ඕනේ. right? Right. සර් රූපෙ පොඩ්ඩක් පෙන්නන්නකෝ. හරි සර්. Right. netum yaduwa අපි input devices වල දේවල් ටික කතා කරා දුව පොඩ්ඩක් වීඩියෝ එක දැම්මම රිෆර් කරන්න මේ කීබෝඩ් එක ගැන අපි ලියාගත්තා. මවුස් එක ගැන තමයි අපි ලියාගෙන හිටියේ. මවුස් එකේ නම් දැක්වීමේ උපක්‍රම කියලා ලියලා ඒ කියන්නේ අපි මේක දෙවෙනි ඉලක්කම දාලා ලියාගත්තේ pointing devices. ඒකේ යටතේ රෝමානු අංක එක හරි නැත්නම් ABC විදිහට දාලා හරි mouse කියලා ලියාගෙන ඊට පස්සේ මේ පින්තූරය අඳ ගන්න කියලා මම කිව්වා. right තිනාල් අපි බලමු අනිත් ඉස්කෝලේවත් කොහොමද කියන එක right. හරි එතකොට mouse එකේ දේවල් ටික මම දැන් ඉවරයි කියලා හිතනවා. right. ඕගොල්ලෝ තුන්වෙනි උදාහරණයේ විදිහට
මේ ස්පර්ශ පෑඩය ටච් පෑඩ් කියන එක අන්න ඒක ලියාගන්න. right touch pad වරහන් ඇතුලේ දාගන්න උකුළු පරිගණක සඳහා කියලා. laptop computers සඳහා කියලා. ඔව්. ස්පර්ශ පෑඩය කියන එකට මේ ස්පර්ශ සංවේදී තීරය කියලා කිව්වොත් වැරදිද? වැරදි. මේ ටච් පෑඩ් එක කියන්නේ පුතේ මේ මෙතන පේන්න තියෙන මේ ඔයාලට පේන්න තියෙන්නේ ලැප්ටොප් වල අපිට මවුස් එක තියෙන තැන වෙනුවට පාවිච්චි කරන්න පුළුවන්කම තියෙන මෙහෙම කෙනෙක්. ටච් ස්ක්‍රීන් එක මේ වගේ නෙවෙයිනේ. ටච් ස්ක්‍රීන් කියලා කියන්නේ නේද? ස්මාර්ට්ෆෝන් එකේ තියෙන සම්පූර්ණ ස්ක්‍රීන් එකනේ ටච් ස්ක්‍රීන් කියලා කියන්නේ. ඒක වෙනම ඩිවයිස් එකක්. වෙනම ඉන්පුට් ඩිවයිස් එකක්. තේරුණා? හරි. ඒතර තුන්වෙනි ඒ කියන්නේ දැක්වීමේ උපක්‍රමය යටතේ පළවෙනි උපක්‍රමය මූසිකය මවුස්, දෙවෙනි උපක්‍රමය ස්පර්ශ පෑඩය ටච් පෑඩ්. right තුන්වෙනි උපක්‍රමය ස්පර්ශ සංවේදී තිරය ටච් ස්ක්‍රීන්. සර් ටච් පෑඩ් එක ගාව මොනවාක් ලියන්නේ නැද්ද? නෑ මොකුත් ලියන්න අවශ්‍ය නෑ. මොකුත් ලියන්න අවශ්‍ය නෑ. මම කිව්වා වරහන් ඇතුලේ උකුළු පරිගණකය උකුළු පරිගණක තුල කියලා ලියා ගන්න කියලා. laptops inside laptops කියලා ලියා ගන්න. උකුළු පරිගණක තුල. right ඊළඟ එක්කෙනා තමයි ස්පර්ශ සංවේදී තිරය touch screen. excuse me sir මට පොඩ්ඩක් ඔකට කලින් ලියන්න කියපු එක පොඩ්ඩක් කියනවාද? මම මේ ස්ට්‍රක් වෙලා කට් වුණා මේ. හරි. ඔයා ස්පර්ශ පෑඩය කියන එක ලිව්වේ නැද්ද පුතේ? නෑ සර් මවුස් එක විතරයි. right mouse එකට යටින් ස්පර්ශ පෑඩය mouse එකේ පින්තූරය අඳින්න කියලා මම කිව්වා. ඊට පස්සේ ඊට යටින් ඊළඟ එක්කෙනා විදිහට දැන් මේ අපි තාම pointing devices ටික ගැන කතා කරන්නේ. ඒතර දැක්වීමේ උපක්‍රමයේ යටතේ simple A mouse එක, simple B ස්පර්ශ පෑඩය touch pad වරහන් ඇතුලේ දාගන්න උකුළු පරිගණක තුල කියලා. උකුළු පරිගණක තුල. right ඊළඟට තමයි C එක්කෙනා විදිහට ස්පර්ශ සංවේදී තිරය touch screen. සර් මේ ස්පර්ශ පෑඩේ ඇතුලේ මුකුත් නෑනේ ලියන්න. නෑ ලියන්න. ඔව් සස්මිත ඔයගොල්ලන්ගෙන් අහන්න පුළුවන් ඉතින් මේ වගේ ප්‍රශ්න ඒ කියන්නේ මේ devices කීපයක් දීලා නේද ආදාන උපක්‍රමයක් වන්නේ කියලා ඔය වගේ කෙටි ප්‍රශ්න. ඒ කියන්නේ දිග ප්‍රශ්න අහන්න නැහැ. දිග ප්‍රශ්න මේ සම්බන්ධයෙන් ඇහෙන එකක් නැහැ. ඒ වුණත් ඔයගලන්ට උදාහරණ 3ක් 4ක් ලියන වගේ ප්‍රශ්නයක් තමයි අහන්නේ. ගොඩක් වෙලාවට කෙටි ප්‍රශ්න වලට එන්නේ MCQ වලට. right ස්පර්ශ සංවේදී තිරයට පස්සේ ස්පර්ශ සංවේදී තිරය ගාව ලියා ගන්න මෙන්න මේ අන්තිම වාක්‍ය මෙහි තිරය ආදාන හා ප්‍රතිදාන යන දෙකම සඳහා යොදා ගැනීම. ඔව් සනුජ මම රෙකෝඩින් එක දානවා වෙබ්සයිට් එකට හෙට උදේ වෙද්දි බලන්න පුළුවන්. මොකද සර් මෙහි තිරය මේ මම ස්ක්‍රීන් එකේ highlight කරලා තියෙන්නේ. හරි.
right එක ලියලා ඉවර නම් simple D විදිහට ලියා ගන්න මෙහෙයුම් යටිය joystick right joystick වලට පස්සේ simple E ආලෝක පෑන light pen අනේ සර් ජොයිස්ටික් එක පොඩ්ඩක් දාන්නකෝ. ඔව් නිකන් joystick කියලා ලියා ගන්න විතරයි තියෙන්නේ මෙහෙයුම් යටිය එච්චරයි මෙහෙයුම් යටිය joystick සර් ඒකේ නම විතරයිනේ. නම විතරයි ඊළඟ එක්කෙනා light pen පුතේ මේ ස්ක්‍රීන් එකේ අඳින එක්කෙනෙක් ඉන්නවා පොට්ටක් ඒ වැඩේ කරන එක නතර කරන්න අනිත් අයට කරදරයි ඒ වැඩේ right ඊළඟ උදාහරණේ E simple E යටතේ ආලෝක පෑන light pen සර් අපි ඔයාලටින් මේ රූපය ලැබුවට කමන්නේ නැද්ද? කමන්නේ කිසිම ප්‍රශ්නයක් නැහැ. ඕගලන්ගේ පොත ඕගලන්ට කැමති විදිහකට ලස්සනට තියාගන්න පුළුවන්. right ඒක නිසා ඒක කොච්චර ලස්සන කරත් ගැටලුවක් නැහැ. right ආලෝක පෑන කියලා ලියන තැන light pen ලියන තැන මෙන්න මේ අන්තිම පේලිය ලියා ගන්න ඕනේ. මෙම මෙය පරිගණකාශ්‍රිත නිර්මාණ CAD computer aided designing වලදී බහුලව යොදා ගනු ලබයි. හරි ඉවරයිද? සර් පොඩ්ඩයි.
හරි සර්. right අනිත් අය ඉවරයිද ඔව් සර්. ඔව් සර්. right සෙට්මින අපි බලමු ප්‍රැක්ටිකල් ලෙසන් එකක් කරන්න පුළුවන්ද කියලා ඔය අන්තිමම ලියනත් ඉන්නවනේ. යන තත්ත්වෙත් එක්ක හරි තාම ලියන අය ඉන්නවද ලියුවා කියලා අපි කියන්න ඕන. හරි මම ඉස්සරහට යන්න හදන්නේ තාම ලියන කවුරු හරි ඉන්නවනම් මට ටක් ගාලා ඉන්ඩිකේට් කරන්න හරි ඊළඟට ඔන්න තුන්වෙනි වර්ගය රූප සහ වීඩියෝ ආදානය කිරීමේ උපක්‍රම දැන් අපි කලින් ලිව්වේ pointing devices දැක්වීමේ උපක්‍රම දැන් ඒකවල මේ තුන්වෙනි වර්ගය right මොකද පුතේ pointing devices වල පස්සේ ලියන එක නේද සර්? පැහැදිලි නැහැ පුතේ ඔයා කියන එක දැන් අපි මුලින්ම ලිව්වේ keyboard වල ඊට ඔව් pointing devices වල A B C D E කියලා ලියාගත්තනේ දැන් අලුත් කැටගරි එකක් ඒ කියන්නේ තුන්වෙනි එක යතුරු පූර්ව තමයි පළවෙනි එක දෙක දැක්වීමේ උපක්‍රම තුන රූප සහ වීඩියෝ ආදානය කිරීමේ උපක්‍රම right ඒක යටතේ simple A digital කැමරාව විස්තරය ලියන්න අවශ්‍ය නැහැ ඊළඟට simple B web කැමරාව webcam right digital කැමරාව web කැමරාව A හා B C විදිහට ලියාගත හැකි පිය වූ පරිපත රූපවාහිනී කැමරා closed circuit TV ඒක තමයි අපි කෙටියෙන් CCTV කියලා කියන්නේ closed circuit කියන එක තමයි CC කියලා අපි අරගන්න හරි ඉවරයිද ඔව් සර් හරි closed circuit TV පිය වූ පරිපත රූපවාහිනී කැමරා හරි එතකොට තුන්වෙනි කැටගරි එක ඉවරුනේ ඊළඟට හතරවෙනි කැටගරි එක විදිහට සුපරීක්ෂක right ඒක යටතේ simple A පැතලි තල සුපරීක්ෂකය right නෑ සර් පොඩ්ඩක් ඒ ස්කෑනර්ස් යටතේ අරක ලියා ගන්න උදාහරණ එක කියලා ලියා ගන්නවද නෑ simple A කියලා දාලා ලියා ගන්න අපි කලින් ලියපු විදිහටම සුපරීක්ෂක යටතේ simple A පැතලි තල සුපරීක්ෂකය flat bed scanner ඒක යටතේ ලියා ගන්න මෙන්න මේ දේ
උපක්‍රම තුල අඩංගු ලේසර් කිරණ මගින් ග්‍රහණය කර තපරකින්න ප්‍රභවය කියන එකක් ගන්න. ප්‍රභවය කියලා කියන්නේ රූපය හෝ ලේඛනයක් කියන එක ලේසර් කිරණ මගින් ග්‍රහණය කර සංඛ්‍යාංක දත්ත ආකාරයට පරිවර්තනය කර තැන්පත් කිරීම සඳහා පරිගණකයට ආදානය කරනු ලබයි. ඔන්න ඔය ටික ලියා ගන්න ඕනේ. ඉවරද? නෑ සර් පොඩ්ඩයි. හා. හරි ඉවරද? නෑ සර්. ඉක්මන් කරමු.
හරි right හරි සර්. හරි ඉස්සරහට යමු right ඊළඟට තීරුකේත කියවනය තීරුකේත කියවනය ඒ සිම්පල් බී දාලා නේද? සිම්පල් බී දාලා ඔව් සිම්පල් බී දාලා ඒක යටතේ මෙන්න මේ වාක්‍ය ලියා ගන්න. තීරුකේතයේ අක්ෂරාංක අගයක් බවට ඇල්ෆා නියුමරික් කියලා කියන්නේ මේ ඉලක්කම් සහ කැරක්ටර්ස් දෙකම එකතුවෙන් තියෙන එකක්. right හරි ඉවරද ඔව් සර්. දෙන්න සාන්තිම චටි ඔව් සර්. හරි right එක ඉවර කට්ටිය ලියන කට්ටිය ලියන්න ඉවර කට්ටිය simple c දාලා චුම්බක තීන්ත අනුලක්ෂණ කියවනය magnetic ink character reader ඉංග්‍රීසි වචනේ තියාගන්න ඔයගලන්ට උවමනා වෙයි එක ඒක ඇරෙතම මොකද ලියන්නේ ඉන්න මම කියන්නේ ඒක යටතේ ලියන්න ඕන එක මම කියන්නම් right ඒක යටතේ ලියා ගන්න ඔව් C පසින්දු C කියන එක තමයි මේ ලියවෙන්නේ right ඒක යටතේ ලියා ගන්න චුම්බක තීන්ත භාවිතයෙන් සර් චුට්ටක් කියන්න. हाँ
හරි ලියා ගන්න චුම්බක තීන්ත භාවිතයෙන් චුම්බක තීන්ත භාවිතයෙන් ලියා ඇති අනුලක්ෂණ වලට අදාළ තොරතුරු මොකද්ද සර් ලක්ෂණ චුම්බක තීන්ත භාවිතයෙන් ලියා ඇති අනුලක්ෂණ වලට සායි චුට්ටක් කියන්නේ චුම්බක තීන්ත භාවිතයෙන් ලියා ඇති අනුලක්ෂණ වලට අදාළ තොරතුරු පරිගණකය වෙත ආදානය කරයි. පරිගණකය වෙත ආදානය කරයි. එතරම්ද සර් ඒක එච්චරයි. ඒක එච්චරයි. ඊළඟට සිම්පල් D ප්‍රකාශ අක්ෂර සංජානන උපක්‍රමය. Optical character recognition device. සේක අප පොඩ්ඩයි කියන්න ඊට කලින් එක. ඒ කියන්නේ සම්පූර්ණ වාක්‍ය මොනේද? අදාළ තොරතුරු ලියා අදාළ තොරතුරු පරිගණකය වෙත ආදානය කරනු ලබයි. right simple D වලට ලියා ගන්න ප්‍රකාශ අක්ෂර සංජානන උපක්‍රමය ඒක යටතේ ලියා ගන්න ඕනේ මෙන්න මේ ටික මම highlight කරනවා.
හරි ඉවරද? නෑ සර් පොඩ්ඩයි. හරි. සර්තන කිරීම සඳහා කියන එක ඉවර කරනවාද? ඔව් කිරීම සඳහා යොදා ගැනේ. සර් සඳහා වලට පස්සේ මොකක්ද දෙන්නේ? යොදා ගැනේ. සඳහා යොදා ගැනේ. right ඊළඟට simple e කියලා ප්‍රකාශ සලකුණු සංජානන උපක්‍රමය. ඊට යටින් තියෙන එක නා උදාහරණ 5 ලියා ගන්න ඕනේ. ඒක යටතේ ලියා ගන්න ටික මම highlight කරන්නම්. මෙන්න මේ ටික. පෙර නිශ්චය කරන ලද ස්ථානවල ඇති සලකුණු කියවා සලකුණු ඇති බව සලකුණු ඇති බවට පරිගණකයේ වෙත දත්ත ආදානය කරනු ලබයි. ඔව් පසිදු තාම මේ සුපරීක්ෂක වර්ග ගැන තමයි මේ ලියන්නේ. ස්කෑන් කරන ඒවා ගැන තමයි මේ ලියන්නේ තාම. සර් මේක ලිව්වට පස්සේ ඉවරද? කෝ බලමු. නෑ තව එකක් තියෙනවා නේද? ණයපත් හරපත් කියවනය එක කියලා ඉවර වෙලා තමයි ස්කෑනර්ස් ඉවර වෙන්නේ. Canon laser print එකක් කීයක් විතර වෙයිද කියලා අහලා තියෙනවා. Canon laser print එකක් monochrome print එකක්. monochrome කියලා කියන්නේ black and white print කරන්න පුළුවන් එකක්. සාමාන්‍යයෙන් රුපියල් 13000ක් 14000ක් විතර වගේ වෙයි. ඊට උඩේවත් තියෙනවා අවම මට්ටමේ ඒ වගේ ප්‍රමාණයක් වෙයි. හරිද? නෑ තාම. හරි සර්. හරි. ඉවරයි සර්. right. හරි. අන්තිම එක්කෙනා ඒ කියන්නේ සුපරීක්ෂක සම්බන්ධයෙන් ඉන්න අන්තිම එක්කෙනා. ණයපත් හෝ හරපත් කියවනය. ස්වයංක්‍රීය ටෙල යන්ත්‍ර කියන එක උතන්ට ලියා ගන්න එපා. ඒක පොඩක් ඔයගොල්ලන්ව මිස්ලීඩ් කරනවා. ණයපත් හෝ හරපත් කියවනය කියලා ලියා ගන්න. සර් F කියලා දාලාද ලියන්නේ? F ඔව්. 6 වෙනි උදාහරණයනේ F. ඒක යටතේ
සර් ඒක ඉංග්‍රීසි නම යටතේ ATM ලියන්න බෑද? මොකද පුතේ? ඕකේ ඉංග්‍රීසි නමට ATM කියලා ලිව්වට කමක් නැහැනේ. පුතේ මේ ස්වයංක්‍රීය ටෙලර් මැෂින් කියන එක ලියන්න එපා පුතේ. ඒ ඔටෝමේටඩ් ටෙලර් මැෂින් කියලා කියන්නේ මේ ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රය කියන එක. ඒක ලියන්න යන්න එපා. ඒක ඔයගොල්ලන් පොඩ්ඩක් වරද්දන සුළුයි ඔයගොල්ලන් පටල. එතකොට ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රය කියලා ලියන්නේ නැද්ද සිංහලෙන්? ලියන්න එපා. ණයපත් හෝ හරපත් කියවණය කියලා විතරක් ලියන්න. සෝ ඒ ටිකද ලියන්නේ? ඔව් මෙන්න මේ ටික ලියන්න. ඔය ණයපත් හරපත් කියවණය කියලා කියන්නේ කාඩ් රීඩර් එකට. දැන් ඔයගොල්ලෝ සුපර් මාකට් එකේ දකින්නේ කාඩ් එකෙන් පේ කරනකොට අර පොඩි ඩිවයිස් එකක් ඒක ස්වයිප් කරනවා කාඩ් එක. නැත්නම් කාඩ් එක ඉස්සරහ කොටස ඇතුළත් කරනවා. එහෙම කරන්නේ ඒක ණයපත් හරපත් කියවණය කාඩ් රීඩර්. right ඒක ලියාගෙන යන්න ඔහොම. ඒක ලියලා ඉවර අය ඉන්නවනම් මේ මයික්‍රොෆෝන් එක ගැනත් ලියාගන්න. ඒකේ තියෙන එක වාක්‍යයයි තියෙන්නේ. ඒක ලියලා ඉවර කරන්න. සර් මයික්‍රොෆෝනේ සුපරික්ෂක වලට නෙමෙයි ලියන්නේ වෙනම එකක් නේ. නෙවෙයි වෙනම කැටගරි එකක්. ඒක ඒක පස්වෙනි කැටගරි එක නේද? කැපිටල් E නේද සර්? නෑ කැපිටල් ඔයා කැපිටල් අකුරු දාගෙන ආවනම් යතුරු පුරව කියන්නේ කැපිටල් A ඊළඟට දැක්වීමේ උපාංග කියලා කියන්නේ කැපිටල් B සුපරීක්ෂකණය අපි ඊළඟට ලිව්වේ. එතකොට කැපිටල් C සුපරීක්ෂක වලට කලින් එකක් අපි ලිව්වා නේද? ඔව් මේ රූප සහ වීඩියෝ ආදානය කිරීමේ උපක්‍රම තමයි කැපිටල් C සුපරීක්ෂක කැපිටල් D මයික්‍රොෆෝනේ කැපිටල් E. right මයික්‍රොෆෝන් එක ලියාගෙන අපි අදට සෙෂන් එක නතර කරමු. හරි දැන් උඩ පොඩ්ඩක් පෙන්නන්නකෝ. ලෑස්ති පිට ඉන්න මොකද මට හිතෙනවා තව يعني අලුත් අවුරුද්දෙන් පස්සේ අපිට මුණ ගැහෙන්න පුළුවන් වෙයි කියලා. ඒ කියන්නේ බොහෝ දුරට තව සති 3-4ක් අපිට මෙහෙම වැඩ කරන්න වෙන්නේ. රටේ තත්ත්වය හොඳට ගියොත් අපිට මුණ ගැහෙන්න හොඳයි නේ සර් ෆිසිකලි හම් වෙන්නේ. ඔව් හරි එහෙනම් මයික්‍රොෆෝන් එක ගැන ලියාගෙන ඉවර අයට ලීව් වෙන්න පුළුවන්. right thank you very much good night හැමෝටම. good night sir. right okay good night. ලබන සතියේ අපි hard disk එකක් ගලවලා බලනවා. ගලවලා කියන්නේ ගලවලා බලන
පොඩි ඇනිමේෂන් එකක් තියෙනවා අපි බලමු මේක එතකොට. මතක් කරන්න ඕනේද සර්? මොකද පුතේ? හાર્ඩ් ඩිස්ක් එක බලන්න. hard disk එක ලබන සතියේ. ඔව් සර් ලබන සතිය මතක් කරන්න ඕනේ සර්. නෑ නෑ. දැන් මේකේ කියන්නේ අපි ඊළඟට කතා කරන්න තියෙන්නේ ඔය hard ඒ කියන්නේ ප්‍රතිදාන උපක්‍රම ගැන. ප්‍රතිදාන උපක්‍රම වලට පහලින් තියෙනවා අපිට storage ගැන කතා කරන්න. ඒක කතා කරනකොට අපිට දාන්න පුළුවන්. තිනාල් ඩිස්ක් එක ගලවන එක මේ සර් ගලපෙනවද නැත්නම් වීඩියෝ එකක්ද? වීඩියෝ එකක්. සර් මයික්‍රොෆෝන් යටතේ මොකද ලියන්නේ? ඒ මයික්‍රොෆෝන් යටතේ තියෙන සම්පූර්ණ පේලියම ලියා ගන්න පුතේ. හරි සර්. සර් මයික්‍රොෆෝන් එකට ලියාගත්ත ලියවෙන්නේද? ඔව් මේ මයික්‍රොෆෝන් යටතේ තියෙන එක පේලියක්. ඒක Good night, sir. හරි පුතේ good night. good night sir, thank you sir. right පුතේ good night. ලියලා ඉවරයි ලීව් වෙන්න යන්නේ. ඔව් ලියලා ඉවරයි ලීව් වෙන. තිනාල් මම වීඩියෝ ලින්ක් ටික දාන්නම් පුතේ මේ පොඩ්ඩක් ඒක මට ෆයිනල් කරගන්න ඕනේ. තව වීඩියෝ ලින්ක්ස් ටිකක් දාලා එතකොට ඒ ටික එවන්නම් මම. මට මතක් කරන්න ලබන සතියේත් පුළුවන් වෙයි වෙට් ටික කරගන්න. Sir, thank you sir. Good night. right okay good night. හරි කට්ටියම ලියලා ඉවර ඇති කියලා මම හිතනවා මම මෙතනින් සෙෂන් එක එන්ඩ් කරනවා. right good night හැමෝටම. right okay